ආයිබෝවන් ඔබෙක්වන්නේ ස්වාධීන රූපවාහිනී රාත්‍රී 10 ප්‍රධාන සිංහල පුවත් විකාශය සමගින් මම ශ්‍රීහාන් ආරේසිංහ මම යුගන්ති කංකානා මාරච්චි ප්‍රථමයෙන් දවසුන සුම්කල ප්‍රවෘත්ති සිරස්තල කාබනික පොහොර තීරණේ කිසිදු වෙනසක් නැහැ ජනපති ගොවීන්ට සහතික වෙයි පාන් මිල වැඩි කරන්නේ නැහැ රාජ්‍ය ඇමති ලසන්තගෙන් සහතිකයක් දෙදෙනෙකුට ඇන ගැසූ කෝටිපති කපුවා පොලිස් බහරයට යලි ගොඩනැගෙන ඉරාන ඇමරිකා සබඳතාවය රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිත කිරීමේ ඓතිහාසික තීන්දුවක් රාජ්‍ය අරගෙන තියෙනවා. එම පියවර කිසිසේත් පසුපසට ගන්න එපා කියලා ගොවි නියෝජිතයෝ ජනාධිපතිතුමාගෙන් අද ඉල්ලා සිටියා. ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන බවට ජනාධිපතිතුමා අවධාරණය කරනවා. ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බලමණ්ඩල දිස්ත්‍රික් ගොවි නියෝජිත හමුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. කාබනික පොහොර භාවිතයට යොමු වීමෙන් පසු රජය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩපිළිවෙල ජනාධිපතිතුමා මෙහිදී පැහැදිලි කළා. අද කාබනික පොහොර ඉහළම තැනක පවතින්නේ මුළු ලෝකයේම අද එතෙන්ට තමයි යන්නේ. ඒක පාපසට යෑමක් නෙවෙයි ඉදිරියට යෑමක්. ඇත්ත වශයෙන්ම අපි 100% මේ කාබනික පොහොර වලට යනවා කියන එක කිව්වෙන් පස්සේ මුළු ලෝකයේම විශාල පැසසුම් අපේ රටට ලැබුණා මේ ගත්ත තීරණය පිළිබඳව. දැන් අපි දන්නවා අද ඔය කාබනික පොහොර වල ගෙන්වීමට විරුද්ධව කතා කරන අය කන්නේ කාබනික පොහොර වලින් හදපු ආහාර. ඒව කාලා අනිත් අයට කවන්න හදනවා වස විස දාලා හදපු කෑම. ගොවි මහතුන් පවුල් කීයක් අද වකුගඩු රෝගෙන් පෙළෙනවද? පොඩි අයට පවා වකුගඩු රෝගය, පිළිකා රෝගය. ඒ අවුරුදු 5 තුල වගා කරන ප්‍රමාණයත් අඩු කරන්න කියලා බව තමුන්නාන්සලා දන්නවා. අපි කෘෂි කර්මාන්තයට විශාල ප්‍රමුඛත්වයක් දුන්න අපේ ප්‍රතිපත්තිය තුල. ඇත්තටම මේවා දිහා බලනකොට අද කිසිම ගොවි මහතෙකුට මට විරුද්ධව උද්ඝෝෂණයක් කරන්න සාධාරණ අයිතියක් නැහැ. මිලියන 80000 අපි මේ පෝර ගෙන්නන්න පමණක් මේ රට වියදම් කරනවා. මේ සල්ලි යන්නේ පිටරට ඉන්න සමාගම් වල. නමුත් මේ අපි ගත්ත තීරණය නිසා මේ ආර්ථිකය දේශීය ආර්ථිකයක් බවට පත් වෙනවා. අපිට පුළුවන් අර රට කර්මාන්ත වලට දීපු මේ මුදල් ගොවි මහත්තයාට දෙන්න. එදා රසායනික පොහොර භාවිතයේදී තමුන්ට වෙවේ අවස්ථාවන්දී ලැබුණා වගේ කාබනික පොහොර ඒ අවස්ථාවේදී දමිය යුතු දේවල් අපි තමුන්නාන්සලට ලබා දෙනවා. ඒ පොහොර සමාගම් හා සම්බන්ධ සියලු දෙනාම ගොවි මහතාව මුලා කරනවා. ඔය උද්ඝෝෂණ පෙන්නන ඒ සමහර මාධ්‍ය සමාගම් පොහොර ගෙන්නන්නේත් ඒගොල්ලෝ. ඉතින් ඒගොල්ලෝ උද්ඝෝෂණ කරනවා. මම තමුන්නාන්සලට සාතික වෙනවා ගොවි මහතුන්ට ලබා දුන්න ඒ ආර්ථිකය දියුණු කරනවා මිසක් කඩාවැටෙන්න දෙන්නේ. පසුගිය ආණ්ඩුව සමයේ ඇනහිට තිබූ ගොවි රක්ෂණය අද සිට යලි ක්‍රියාත්මක කරමින් ගොවි රක්ෂණ සැලැස්ම ජනාධිපතිතුමා වෙත බහර දුන්නා. වැව්වාමුණු ඇලවේලි ප්‍රතිසංස්කරණය කිරීමේ ගිවිසුම් වලට එළඹීමේදී ගොවි සංවිධානවලට ලක්ෂ 20කට සීමා වී තිබූ කොන්ත්‍රාත් මුදල ලක්ෂ 100 දක්වා ඉහළ නැංවීමට ජනාධිපතිතුමාගේ අනුමැතිය හිමි වුණා. ගොවි විශ්‍රාම වැටුප ඉහළ නැංවීමට රජයේ අවධානය යොමු ඇති බවයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේ. අදාතිකරු ජනාධිපතිතුමනි ඔබතුමා සෞභාග්‍ය දැක්ම මේ ලබා දුන්න ගොවි රක්ෂණය අද සිට නැවත ක්‍රියාත්මක කරන බව ලිම සඳහන් කරන්න ඕනේ. ඒ සියලු ගොවි ජන සේවා මධ්‍යස්ථාන අලුත් වැඩියා කරන්න සෑම ගොවි ජන සේවා මධ්‍යස්ථානයකට මේ යන්ත්‍රෝපකරණ එකක් ගෙනත් දෙන්න සෑම ගොවි ජන සේවා මධ්‍යස්ථානයකටම පස පරීක්ෂා කිරීමේ කට්ටලයක් ලබා දෙන්න මේ වෙනකොට ආරම්භ කරලා මේ අවුරුද්ද ආගම වෙනසක් වෙනකොට ජනාධිපතිතුමනි ගොවි ජන සේවා මධ්‍යස්ථාන 47ක සම්පූර්ණයෙන් අලුතෙන් ඉදි කරලා යන්ත්‍රෝපකරණ දීලා සියලු වැඩ කටයුතු මේ කෙටි කාලය තුල අවසන් වෙනවා ජනාධිපතිතුමනි. ගොවි සංවිධාන නියෝජිතයින් කිහිප දෙනෙකුද මෙහිදී අදහස් දැක්වුවා. අපි එදා හේන් කරා බඩේරුඟු වගා කරනකොට අපි රසායනික පොහොර දැම්මේ නැහැ අතිගරු ජනාධිපතිතුමනි. අපි උදුළු ගෑවා. උදුළු ගාලා ගමන් අඩි ටිකක් වැටිගෙන යනවා. අපේ බීජ අපි හිටෙව්වේ. හයිබ්‍රිඩ් බීජ නෙවෙයි අපි හිටෙව්වේ. මේ කාලය තුල මාස 4ක් ඇතුළත මේ බඩේරුඟු ටික හොඳට වගාව හැදුනා. අපි රසායනික පොහොර දැම්මේ නැහැ. වස විස නැති වතුර ටිකක් බීපු කාලයක් අපිට තිබුණා. අද අපි ඒක හරි කනගාටුවෙන් සිහිපත් කරන්නේ. අද අපිට ඇලේතියා අපේ ලිඳේ වතුර ටිකක්වත් බොන්න නැති කාලයක් අද අපිට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔබතුමාලා මේ ගත්ත පියවර අපි
ඉතාමත් උතුම් කොට වශයෙන් සැලකනවා. මම හිතනවා තව අවුරුදු 20ක් විතර යනකොට වවුගඩු රෝගීන්, පිළිකා රෝගීන්, දියවැඩියා රෝගීන් අඩු වෙනකොට ඒ කාලේ වුණත් අපේ දරුවෝගේ දරුවෝ ඔබතුමාලාට ස්තුතිවන්ත. එතකොට අපි නම් ජීවතුන් අතර නැති වෙයි. පාන් මිල හදිසියෙන්ම වැඩි කරනවා කියලා යුගාන්ති අද වෙනකොට මුළු රටේම කතා බහක් ඇති වෙලා තිබුණා. රුපියල් 10කින් පාන් ගෙඩියක මිල වැඩි කරනවා කියලා තමයි ප්‍රචාරය වෙලා තිබ්බේ. කොහොමද ශ්‍රීහාන් කිසිදු අයුරකින් පාන් මිල ඉහළ දාන්නේ නැහැ කියලා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කරනවා. පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් වැඩි නොකිරීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. බේකරි හිමියන්ගේ සංගමය හා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා. පිටි සඳහා පාලන මිලක් පාරිභෝගික අධිකාරිය විසින් පනවලා තිබෙනවා. එක් සමාගමක් මෙම පාලන මිලට වඩා මිල වැඩියෙන් විකිණීමට කටයුතු කරපු නිසා තමයි පාන් මිල වැඩි කිරීමට තීරණය කළේ. ඒ අනුව පාරිභෝගික අධිකාරිය විසින් ඒ අවසරයකින් තොරව මිල වැඩි කරපු සමාගමට විරුද්ධව නීතිමය කටයුතු අද දින ආරම්භ කරලා තිබෙනවා. ඒ අනුව මොනම ආකාරයකවත් පිටි මිල වැඩි කිරීමක් සිදුවන්නේ නැහැ. මේ අතර වැඩිමිලට තිරිඟු පිටි අලෙවි කළ තොග ගබඩාවක් පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් වටලනු ලැබුවා. කිරුළපන ධර්මාරාම පාරේ පිහිටි එම ගබඩාවේ රජයේ අනුමත මිලට වඩා වැඩි මිලකට තිරිඟු පිටි අලෙවි කරන බවට තොරතුරු ලැබී තිබුණා. ගබඩාවේ හිමිකරුට නඩු පැවරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය නිලධාරීන් මෙහිදී සඳහන් කළා. COVID-19 ආසාදිතින් 1815 දෙනෙකු අද දිනේ හඳුනාගත්තා. කොරෝනා ආසාදිත මරණ 43ක් සිදු ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කර තිබෙනවා. මේ අතර එක් දිනකදී ලබා දුන් වැඩිම එන්නත් සංඛ්‍යාව ඊයේ දිනේදී ලබා දුන් බව සෞඛ්‍ය අංශ තහවුරු කරනවා. මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 2,60,972ක්. 30,055 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබනවා. සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 2,27,840ක්. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ තහවුරු කළ අද දිනේ වාර්තා කළ කොරෝනා මරණ 43ත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 3,120ක් දක්වා ඉහළ ගියා. අවුරුදු 60ට වැඩි පුද්ගලයන් 37 දෙනෙකු සහ අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලයන් 6 දෙනෙකු මියගිය පිරිස අතර වනවා. එන්නත් කඳ වැඩසටහන යටතේ දිනකදී ලබා දුන් වැඩිම එන්නත් සංඛ්‍යාව ඊයේ දිනේදී ලබා දුන් බව සෞඛ්‍ය අංශ තහවුරු කළා. සයිනෝෆාර්ම් එන්නතේ පළමු මාත්‍රාව 91,759 දෙනෙකුට සහ දෙවන මාත්‍රාව 79,236 දෙනෙකුට ඊයේ දිනේ ලබා දුන්නා. එයින් අපි පෙන්වා සිටියා මේ සෞඛ්‍ය අංශය කොපමණ ශක්තිමත්ද. තව අපිට එන්නත් ඔබ තියෙනවා නම් මෙය මීට වඩා වේගයෙන් මුළු රටටම ලබා දීමේ හැකියාව මේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අංශය සතු ඒ ශක්තිය අපි ඊයේ දිනේ පෙන්වා සිටියා. කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නතේ පළමු මාත්‍රාව 9,25,242 දෙනෙකුට ලබා දී ඇති අතර දෙවන මාත්‍රාව ලබා දී ඇති සංඛ්‍යාව 3,78,307ක්. සයිනෝෆාර්ම් එන්නතේ පළමු මාත්‍රාව 17,49,500 දෙනෙකුට ලබා දී තිබෙනවා. 6,84,352 දෙනෙකුට එහි දෙවන මාත්‍රාව ලබා දී ඇති බව සෞඛ්‍ය අංශය සඳහන් කළා. ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව 1,14,795 දෙනෙකුට ලබා දී ඇති අතර දෙවන මාත්‍රාව ලබා දී ඇති සංඛ්‍යාව 14,427ක්. COVID-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ එන්නත් ලබා දීම අඛණ්ඩව ක්‍රියාත්මකයි. මේ අතර කතරගම ඇසල පෙරහැර මංගල්‍ය බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් තොරව සිදු කිරීමට සෞඛ්‍ය අංශවල නිර්දේශ ලැබී ඇති බව රුහුණු මහ කතරගම මහදේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා. මෙවර පෙරහැර මංගල්‍ය සඳහා බැතිමතුන්ට සහභාගී වීමට අවස්ථාවක් ලැබිලා නැහැ. සෞඛ්‍ය අංශවල නිර්දේශ 100% ක්‍රියාත්මක කිරීමට අපි බැඳී ඉන්නවා. ඒ වුණත් බැතිමතුන්ට සාධාරණයක් කිරීම සඳහා දළදා මාලිගාවේ ගරු දේවන් නිලමේ නිලංග දෑල මැතිතුමාගේ දායකත්වයෙන් දළදා මාලිගාවේ මාධ්‍යංශය විසින් පෙරහැර විකාශනය කිරීමට සියලු විධිවිධාන යොදා තියෙනවා. ඔවුන් එම විකාශය සියලු විද්‍යුත් මාධ්‍ය හරහා සජීවීව රටවැසියන්ට ලබා දීමට කටයුතු සූදානම් කර තියෙනවා. පෙරහැරට පැමිණෙන නැටුම් කණ්ඩායම් සියල්ල නිරෝධායනයට ලක් කරනවා. ඒ වගේම ඔවුන් ජෛව බුබුලක් ආකාරයෙන් පෙරහැර මංගල්‍යයට සම්බන්ධ වෙන්නේ අංග සම්පූර්ණ පෙරහැර මංගල්‍යයක් පැවැත්වෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නව ශ්‍රී ලංකා නේවාසික නියෝජිත ආචාර්ය අලාකාසින් මහත්මිය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය හමු වුණා. කොවිඩ් මර්ධනය සඳහා ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙල ලෝක සෞඛ්‍ය සංවිධානයේ අගය කරන බවයි ඒ මහත්මිය ප්‍රකාශ කළේ. එම වැඩපිළිවෙල සඳහා ඉදිරියටද සහාය අවශ්‍ය බව පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය ප්‍රකාශ කළා. මිනේරිය ජාතික වනෝද්‍යානයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ගැන චෝදනා එල්ල වුණු මේජර් ජෙනරාල්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පස්සේ අප මත නිදහස් කෙරුණා. ඔහු අද උදෑසන හබර්ණ පොලිසියට බහර වීමෙන් පසුවයි අධිකරණයට ඉදිරිපත් කෙරුණේ. මින්නේරිය ජාතික වනෝද්‍යානයේ නිලධාරීන් කණ්ඩායමකට බැන තර්ජනය කර ප්‍රහාරයක් එල්ල කළ බවට 21 වන හමුදා ශ්‍රී ලංකාධිපති මේජර් ජෙනරාල් මොහන් රත්නායක මහතාට චෝදනා එල්ල වුණා. ජාතික වනෝද්‍යානයේ බටහිර ප්‍රදේශයේ ගැවසෙන අලිපැටවෙකු පැහැර ගැනීමට කිසියම් පිරිසක් උත්සාහ කරන බවට ලැබුණු තොරතුරකට අනුව වනජීවි නිලධාරීන් පසුගිය 23 වනදා විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කළා. එම අවස්ථාවේ සැකටයුතු ආකාරයෙන් මෝටර රථ දෙකක් වනෝද්‍යානයට ඇතුළු වී ඇති අතර එම රථ පරීක්ෂා කිරීමට උත්සාහ කළද නොනවත්වා ධාවනය කර තිබෙනවා. වනජීවි නිලධාරීන් එම රථලුහු මැද ගොස් යලි පැමිණෙන අවස්ථාවේදී ඔවුන්ගේ රාජකාරියට බාධා කරමින් තර්ජනය කළ බවටයි මේජර් ජෙනරාල්වරයාට චෝදනා එල්ල වුණේ. මොහන් රත්නායක මහතා ඇතුළු පිරිස තමන්ට තර්ජනය කරන ආකාරය වනජීවි නිලධාරීන් පටිගත කර තිබුණා. උඹ සිවිල් එක නතර මම නතර කරනවා. ඔබතුමාගේ මේ හොඳ වෙන්න පුළුවන්. මගේ හොඳ නෙවෙයි. මේ ආමිකේ තියෙන සිස්ටම් එක. පොලිසියෙන් අතනොත් අපි නතර කරනවා. උඹ නතර කරොත් මම නතර කරනවා වානේ. ලෝයෙත් නැහැ. උඹලාගේ පීම්පිලා වගේ නෙමෙයි අපි. මෙච්චර හමුදාවේ මේ විතර. උඹ නතර කරොත් මම වාරව. උඹ hina වෙන තට්ටයක්. මම තමයි වනජීවි දෙපාර්තමේන්තුවේ කුමාර සිරි කියන්නේ. මම ඇවිල්ලා ජෙනරල් මහරත්නායක අටවතුරු මේ පාර වෙන්නේ. මේ සිද්ධිය තුල ජෙනරාල්වරයෙක් හිටියා කියලා තොරතුරු ලැබුණේ මේ සිද්ධිය වුණාට පස්සේ. එතකොට අපිට මේක නවත්තන්න බෑ. මොකද මෙතන අපරාධයක් වෙලා තියෙනවා. මොකද නිලධාරි පරීක්ෂා කරනකොට එතුමා ඉඩ දුන්නේ නැති. වාහනයක් නවත්තන්න හදනකොට නවත්තන එක මේ සිද්ධි දාමයක් තියෙන හින්දා ඒක අපේ යුතුයකම. ඒකයි කරේ. එහෙම නැත්නම් එතුමාට අගෞරවයක්වත් එහෙම නැත්නම් එතුමාගේ බලය මේ අභිභාවයක් නෙමෙයි අපේ රාජකාරී විදියට අපි ඒක යුතුයකමක් තමයි අපි කරේ. තාම කනගාටුවට පත් වෙන මේ අවාසනාවන්ත සිද්ධිය මොන හේතුවක් කරින්ද අපි වගකීමෙන් කියන වනජීවි නිලධාරීන් කරේ වැරද්දක් නෙමෙයි. සිද්ධිය සම්බන්ධයෙන් මේජර් ජෙනරාල්වරයා අද උදෑසන පොලිසියට බාර වීමෙන් පසුව අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණා. රුපියල් ලක්ෂ 5ක චරිතාප දෙකක් මත ඔහු මුදා හැරීමටයි අධිකරණය නියෝග කළේ. අම්පිටිය ගාල්තැන්ට ප්‍රදේශයේදී පුද්ගලින් දෙදෙනෙකුට ඇනගසා වදහිංසා කිරීමේ සිද්ධියක් පසුගියදා අපි ඔබට වාර්තා කළා. මේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන කෝටිපති කපුවා පොලිසියට බාර වෙලා කියලා තමයි වාර්තා වෙන්නේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 12 දෙනෙකු පිළිබඳව පොලිසිය පරීක්ෂණ ක්‍රියාත්මක කළා. එහි ප්‍රධාන සැකකරු බවට පත් වුණේ කපු මහතෙකු ලෙස කටයුතු කළ දුෂ්මන්ත ප්‍රනාන්දු යනායෙක්. සිද්ධියට සම්බන්ධ බවට සැකපිට 11 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබුණද ප්‍රධාන සැකකරු දින 6ක කාලයක් පොලිසියෙන් සැඟව සිටියා. කෙසේ වෙතත් ඔහුද නීතිඥයෙකු මාර්ගයෙන් පොලිසියට බාර වීමත් සමග සැකකරුවන් සියලු දෙනා මේ වන විට පොලිස් භාරයේ පසුවනවා. Taman මෙම සිද්ධියට කිසිදු ආකාරයක සම්බන්ධයක් නොමැති බවයි ප්‍රධාන සැකකරු තම Facebook ගිණුමේ සටහන් කර ඇත්තේ. කෙසේ වෙතත් සැකකරුවන් සතුව තිබී කඩු 5ක් පොළු පරාල ඇන සහ වැල්පොටවල් ආදිය සොයා ගැනීමට පොලිසිය සමත් වුණා. සිද්ධියෙන් තුවාල ලැබුවේ මහනුවර පොල්ගොල්ල සහ උඩබෝවල ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්. ඔවුන් මේ වන විට මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ප්‍රජා පොලිස් සංකල්පය ශක්තිමත් කරමින් ශ්‍රී ලංකා පොලිසියට ත්‍රිරෝධ රථ 2000ක් ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනවා. අපරාධ හා මද්‍රව්‍ය වැළැක්වීම සහ බුද්ධි සහ සිවිල් රාජකාරී ඔස්සේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ කාර්යයට අවශ්‍යව පැවති ත්‍රිරෝධ රථ 2000ක් පොලිසියට ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සංකේතාත්මකව සිදු කෙරුණා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සෑම පොලිස් ස්ථානයකම ශක්තිමත් ප්‍රවාහන පද්ධතියක් පැවතීමේ අවශ්‍යතාව හඳුනා ගනිමිනුයි එම කටයුතු සිදු කෙරුණේ. මීගොඩ, ගොතටුව, යක්කල, බෙම්මුල්ල, පල්ලෙවෙල, මිහිජයසෙවන, කුරුඳුවත්ත, එගඩුවේන සහ මත්යකොඩ පොලිස් ස්ථාන සඳහා මෙහිදී ත්‍රිරෝධ රථ පිරිනැමුණා. තීරු බදු රහිතව ගෙන්වා ඇති මෙම ත්‍රිරෝධ රථ සඳහා රජය වැය කළ මුදල රුපියල් මිලියන 829ක්. යාපනයේ කෝපායි පොලිස් වසමේ කොණ්ඩාවිල් ප්‍රදේශයේදී පුද්ගලින් පිරිසක් සිදු කළ පහර දීමකින් තවත් පුද්ගලින් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ. ඒ රාත්‍රියේදී යාපනයේ කොණ්ඩාවිල්හි පිහිටි ටික්ටොක් ස්ටුඩියෝ නමින් හඳුන්වන ස්ථානයක් වෙත යතුරු පැදිවලින් මුහුණු ආවරණය කරගත් පිරිසක් පැමිණ මෙම පහර දීම සිදු කර තිබෙනවා. මෙහිදී එම ස්ථානයේ සිට පිරිසට අමානුෂික ලෙස පහර දී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එමෙන්ම අසල තිබූ රථවාහන කිහිපයකටද මොවුන් දැඩි ලෙස අලාභහානි සිදු කර තිබෙනවා. බරපතල කැපුම් තුවාල ලැබූ පුද්ගලයන් ප්‍රදේශවාසීන් යාපනයේ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවරගෙන තිබෙනවා. මේ අතර අදාළ පහර දීම සිදු කළ පුද්ගලයන් සොයා පොලිස් කණ්ඩායම් 3ක් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මෙම පහර දීමෙන් 7 දෙනෙක් තුවාල ලබා යාපනයේ රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙම 7 දෙනාගෙන් 2 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවටයි වාර්තා වෙන්නේ. යතුරු පැදි වලින් පැමිණි 14 දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායමක් මෙම ස්ථානයට පහර දීම සිදු කර ඇති බවට වාර්තා වෙනවා. ඒ වගේම අදාළ පුද්ගලයින්ට තුවාල සිදු කර ඇති බවටත් වාර්තා වෙනවා. මෙම පුද්ගලයන් සොයා කෝපායි පොලිසිය විසින් විශේෂ පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර තිබෙනවා. මේ සඳහා පොලිස් කණ්ඩායම් 3ක් යොදවා තිබෙනවා. තාක්ෂණික උපකරණ හා ඩිජිටල් යටිතල පහසුකම් සපයා දීමේ ව්‍යාපෘතියට පිරිවෙන් 300ක් එක් කර තිබෙනවා. එම පිරිවෙන් සඳහා ටැබ් පරිගණක 10 බැගින් ලබා දෙන බව අමාත්‍ය නාම රාජපක්ෂ මහතා පවසනවා. පිරිවෙන්වල ඉගනුම ලබන භික්ෂුන් වහන්සේගේ සහ සිසුන්ගේ අධ්‍යාපනික ක්‍රියාකාරකම් සඳහා මේ දිනවල අත්‍යවශ්‍ය වන අන්තර්ජාල හා තාක්ෂණික පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා. පිරිවෙන් අධ්‍යාපන කටයුතු මාර්ගගත ක්‍රමයට පවත්වාගෙන යාමේදී ඇතිවන ගැටලු පිළිබඳවද අවධානය යොමු කෙරුණා. ඉදිරි වසර 2 තුළ ඒ සඳහා ස්ථිර විසඳුම් ලබා දීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. පාසල් 16 ඉගෙනුම් කළමනාකරන පද්ධති සකස් කිරීමේ ව්‍යාපෘතියටද පිරිවෙන් කිහිපයක් ඇතුළත් කෙරෙනවා. රසායනික පොහොර භාවිතය නතර කිරීම සඳහා රජයගෙන ඇති තීරණය අඩාල කිරීමට ඇතැම් සමාගම් විශාල වශයෙන් මුදල් වියදම් කරමින් සිටින බව විශ්‍රාමික මේජර් ජෙනරාල් අජිත් ප්‍රසන්න මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. කෘමිනාශක, කෘෂි රසායන, වල්නාශක, රසායනික පොහොර අද ඒක වෙනම මාකට් එක. බෙහෙත් වගේම තමයි. ඒකට විරුද්ධව කටයුතු කරනකොට මේ රටේ යම් ආයතන, යම් සංවිධාන විශේෂයෙන්ම යම් සමාගම් ශක්තිමත්ව විශාල මුදලක් ආයෝජනය කරලා ගොවියන්ව පාරට බස්ස. ඒක තමයි අද. හැබැයි මම අහනවා ජනතාවගෙන් මහත්වරුනි මෙලමයින් වලට ඇෆලොටොක්සින් වලට විරුද්ධව ඔබ විරුද්ධව ආහාර වර්ජනය කරා නම් ඇයි මේ වහකන්නේ? අපි මේ අවුරුදු 40 50 තිස්සේ කන්නේ වහ නේද? ඉතින් මෙහෙම රටක අපි අද ටීවී එකක් දැක්කහම නම් අපිට හිතෙන්නේ අම්මා කාබනික පොහොර කියන්නේ වහ කියලා. හැබැයි එතුමා මේක ඉතාම අමාරුවෙන් මේ කොහොම හරි අමාරුවෙන් මේක කරනවා. එතකොට මම කියන්නේ මෙන්න මෙහෙම කෙනෙක් තමයි ගෝඨාභය. හැබැයි ඉතාම කනගාටුදායක තත්ත්වය තමයි ගෝඨාභය රාජපක්ෂගේ මේ සාධනීය ලක්ෂණ මේ වෙනම මොඩල් එකක නායකයා අද ෆේල් අසමත් කියන දෙය සමාජගත කිරීමේ දැවැන්ත දැන් ඒ නිසා අපි කල්පනා කර පොදු ජනතාව එකතු කර පොදු ජනතාව දැනුවත් කර ස්වර්ණාභරණ අලෙවිසැලවලට ගොස් රන් ආභරණ සොරා ගන්නා සංවිධානාත්මක පිරිසක් පිටකොටුව පොලිසිය අත්අඩංගුවට ගත්තා. 46 හැවිරිදි කාන්තාවක් 79 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් 23 හැවිරිදි කාන්තාවක් සහ වයස අවුරුදු 6ක කුඩා දරුවෙකුද යොදාගෙනයි මෙම සොරකම සිදු කර තිබෙන්නේ. අනුරාධපුර, ගල්ගමුව, දිගන, කුරුණෑගල, කිරුළපන හා හෙට්ටිවීද යන ප්‍රදේශවල ස්වර්ණාභරණ අලෙවිසැල්වලට ගොස් රන් භාණ්ඩ හා මුදල් සොරාගෙන තිබෙනවා.
නීති කෙටුම්පත් සම්පාදක ධෝරය සඳහා නීතිඥ එස්.ඒ. දිල්රුක්ෂි මහත්මිය පත් කර තිබෙනවා. ඇය මීට පෙර නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ අතිරේක නීති කෙටුම්පත් සම්පාදක ලෙස කටයුතු කළා. මහජන බැංකුව පිහිටුවා අදට වසර 60ක් සපිරෙනවා. සංවත්සර උත්සවය සෞඛ්‍ය නිර්දේශවලට අනුව චාම් සහ අභිමානවත් අයුරින් පැවැත්වුණා. රටට ජනතාවට ගනුදෙනුකාර බවතුන්ට මෙන්ම මහජන බැංකුව පිහිටුවීමෙහිලා පුරෝකාමී වූ සියලු දෙනාට ආශිර්වාද කරමින් සර්ව ආගමික වැඩසටහන් මහජන බැංකුව ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණා. මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සාමාන්‍ය අධිකාරී රංජිත් කොඩිතුවක් යන මහත්තුරුන් සංවත්සර උත්සවයේදී කාර්ය මණ්ඩලයේ ඇමතුවා. මුලස්ථාන ශාඛාවේ ස්ථාපිත කර ඇති ඩිජිටල් චෙක්පත් තැන්පතු යන්ත්‍රයද විවෘත කෙරුණා. 60 වන සංවත්සරයට සමගාමීව කොළඹ 2 නවලෝක රෝහල් පරිශ්‍රයේදීද ස්වන් බැංකු කරන ඒකකයක් විවෘත කෙරුණා. මේ සමගින් ස්වාධීන රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. මීළඟට ඔබ එක්විය හැකි විපරම විශේෂාංගය සමගින් ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්. නයිටින්ගේල් පරම්පරාවේ නෝනා මහත්තුරුන්ට අපි හැමදාම ගරු කරනවා. ඒ වගේම අසීමිත විදිහට ආදරය කරනවා. මොකද ඒ නෝනා මහත්තුරු අපේ ජීවිත බේරගන්න පුදුමාකාර කැපවීමක් කරන මිහිපිට දෙවිවරුන් වගේ නිසා. මේ කොරෝනා වසංගතයේදී නයිටින්ගේල් පරම්පරාවේ ඒ නෝනා මහත්තුරු කරපු කැපවීම ගැන මේ විපරමෙන්ම අපි පුදුම විදිහට ඇගීමට ලක් කළා. මොකද ඒක කළ යුතුම දෙයක් නිසා. අදත් අපිට නයිටින්ගේල් පරම්පරාවේ නෝනා මහත්තුරු ගැන කතා කරන්න වෙලා තියෙනවා. හැබැයි දුකක් කනගාටුවක් පුංචි කේන්තියකුත් එක්ක. මොකද මිහිපිට දෙවිවරුන් වගේ කියලා අපි කට පුරවලා කියන මේ අයගෙන් සමහරක් අද වැඩවර්ජනයකෙදිලා වෙදකමට එහා ගිය හෙදකම අමතක කරලා ඉල්ලීම් ඉල්ලගෙන ලෙඩ්ඩුන්ව අමතක කරලා සේවය වර්ජනය කරලා ප්‍රශ්න ඇති අපි දන්නවා කාටද ප්‍රශ්න නැත්තේ. හැබැයි ඒ ප්‍රශ්න ඉස්සරහට දාගෙන ලෝක වසංගතයක් ඇවිල්ලා රටම අමාරුවේ වට්ටලා තියෙන වෙලාවක මෙහෙම කරන එක නම් මොනම විදියකින්වත් සාධාරණ නැහැ. උසස් වීම, අතිකාල දීමනා, හෙද ව්‍යවස්ථාව සංශෝධනය මේවා කතා කරලා විසඳ ගන්න බැරි දේවල්ද? මේ වෙලාවේ ලෙඩ්ඩු ඇඳවල් වල, ගෙවල් වල විතරක් නෙවෙයි හැම තැනකම වගේ ජීවිතය ඉල්ලලා හුස්ම පොදක් වෙනුවෙන් සටන් කරනවා. එහෙම වෙලාවක මේ උන්දල හැප්පෙන්නේ ආණ්ඩුවත් එක්ක නෙවෙයි අහිංසක මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක කියලා තේරෙන්නේ නැති එක හිතාගන්නවත් බෑ. හොඳටම පේනවා මේක පිටිපස්සේ දේශපාලනයක් තියෙනවා කියලා. ඔය එක සංගමයකට නායකත්වය දෙන්නේ පිරිමි නර්ස් කෙනෙක් වෙච්ච UMPA ජාතික ලැයිස්තුවෙනුත් ටික දවසකට පාර්ලිමේන්තුවට ගිය හාදෙක්. ඉතින් හොඳටම පැහැදිලි නේද මේක පිටිපස්සේ තියෙන දේශපාලනය මොකක්ද කියලා. අපි කියන්නේ මොන දේශපාලන මතිමතාන්තරවල පක්ෂවල හිටියත් කමක් නැහැ. ඒක ඕනම කෙනෙකුට තියෙන අයිතියක්. දොස්තරලටත් තියෙනවා, නර්ස්ලටත් තියෙනවා. රටේ ඕනම පුරවැසියෙකුටත් ඒ අයිතිය තියෙනවා. හැබැයි ඒ අයිතිය ජනතාවගේ බෙල්ලමිරිකන ජීවිත නැති කරන අයිතියක් බවට පත් කරගන්නවා නම් ඒක මොනම විදියකින්වත් සාධාරණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද අනිත් හැම රස්සාවටම වැඩිය උතුම්ම රස්සාවක් තමයි හෙදකම කියන්නේ. ඒක රස්සාවකට එහා ගිය මහා දැවැන්ත මානුෂීය වගකීමක්, යුතුයකමක්, කැපවීමක්. හැබැයි අන්න ඒ මනුෂ්‍යත්වය නයිටින්ගේල් පරම්පරාවේ සමහරක් උන්දලගෙන් නැත්තටම නැති වෙලා තියෙනවා කියන එක නම් වෙන කවරදාටත් වැඩිය අද පෙනුණා. මොකද අමාරුම වෙලාව කොරෝනාව මාරාවේශයෙන් ජීවිත ගෙලගන්න බලාගෙන ඉන්නවා. ඩෙල්ටාවත් ඒ අස්සේ හීනියට රටට රිංගලා ඩෙංගුවත් බෙල්ල මිරිකන්න පොරකනවා. මෙන්න මෙහෙම තියෙද්දි තමයි ජීවිත යදෙන මිනිස්සුන්ට වතුර උගුරක්වත් දෙන්නේ නැතුව නර්ස් නෝනලා මහත්තුරු තමන්ගේ ඉල්ලීම් වෙනුවෙන්ම විතරක් වර්ජනය කරන්නේ. මොනම විදියකින්වත් මේ වැඩේ නම් සාධාරණීකරණය කරන්න බෑ. එක පැත්තකින් මේක හරියට ම්ලේච්ඡ ඝාතකයෙක් වෙච්ච වේලුපිල්ලි ප්‍රභාකරන් තමන්ගේ ජීවිතය රැකගන්න අහිංසක දෙමළ මිනිස්සුන්ව මිනිස් පලියක් හැටියට තියාගත්ත වගේ වැඩක්. මේකෙන් තමන්ගේ ඉල්ලීම් දිනාගන්න ප්‍රාණ ඇපයට අරන් තියෙන්නේ වෙනින් කවුරුත් නෙවෙයි අහිංසක මිනිස්සුන්ව. ඉතින් කොහොමද මේක සාධාරණයක් වෙන්නේ? ආණ්ඩුවට රිද්දන්න හරි ආණ්ඩුව වට්ටන්න හරි මේ වගේ දේවල් කරනවා නම් එහෙම කරලා හරි ආණ්ඩු ගන්න අයට කිසිම මනුස්සකමක් නැහැ කියන එකත් හොඳටම පැහැදිලි. ඒ නිසා අහිංසක මිනිස්සුන්ගේ පැත්තේ හිටගෙන අපි මේ වර්ජනවලට නායකත්වය දෙන නර්ස් මහත්මයාගෙන් වගේම
අපේ නායක හාමුදුරුවන්ගෙනුත් ඉල්ලන්නේ මේ වැඩේ මේ වෙලාවේ නවත්තන්න කියලයි. මොකද ඔය වර්ජන වැඩේට කොහෙත්ම සුදුසු වෙලාවක් නෙවෙයි මේක. අපිට පේන දැනෙන විදිහට නම් නර්ස් නෝනලා මහත්තුරුත් දොස්තර නෝනලා මහත්තුරුත් වර්ජනය කරනවා නම් ඒක මේ වෙලාවේ මොනම විදියකින්වත් හොඳ දෙයක් නෙවෙයි. මොකද මිනිස් පලියක් ඉස්සරහට තියාගෙන තමයි මේ කට්ටිය වර්ජනය තර්ජනය ගර්ජනය කරන්නේ. හැබැයි අපේ හාමුදුරුවනේ ඉල්ලීම් දිනාගෙන නර්ස් නෝනා මහත්තුරු සතුටින් අප්පුඩි ගහද්දී වර්ජනය නිසා ජීවිත අහිමි වෙන අහිංසක මිනිස්සු ආත්මයක් පාසාම නයිටින්ගේල් පරම්පරාවේ උන්දලට සාප නොකරයිද? අදත් විපරම පිටපත සුධර්මන් රදලියගොඩගෙන්